समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मत् सवेन कालो अयं बदन्ता धम्मत् सवेन कालो अयं बदन्ता धम्मत् सवेन कालो अयं बदन्ता नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतु अरहतु सम्मा सम्बුද්දස්ස नमो तस्स भगवतु अरहतु सम्मा सम्බුද්දස්ස අද දවසේ උතුම් ධර්ම දේශනාමය පින්කම් උදෙසා බැතිබර දායකත්වය සදහැ සිතින් යුක්තව සිදු කරනු ලබන්නේ නරේන්ද්‍ර පින්ටෝ මහත්මයාත් දමයන්ති පින්ටෝ මහත්මිය සහ පුතුන් දෙදෙනා විසින් සියලු සත්වයන්ට ධර්ම අභිසමය පිණිස අපි බොහෝ විට මේ දේශනා තුලදී සාකච්ඡාවට බඳුන් කරා චතුරාර්ය සත්‍ය මූලික කරගෙන පටිච්ච සමුප්පාදයේ තුලින් පංච උපාදානස්කන්ධෙහි ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම උදෙසා හේතුපාදක වන ධර්ම කාරණාවන් අපි අද දවසේත් බලාපොරොත්තු වෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඉවහල් වෙන උපකාර වෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරන්නට පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි කතා කරනකොට පංච උපාදානස්කන්ධයට මැදි වෙලා ස්කන්ධ පවතිනවා කියන දේ අපිට අවබෝධයක් නැහැ. අපි හිතන්නේ ස්කන්ධයන් උපාදාන කරගෙන පංච උපාදානස්කන්ධය පවතින බව. එහෙම නැත්නම් ස්කන්ධ ටික උපාදාන කරාම පංච උපාදානස්කන්ධය සකස් වෙන බව තමයි බොහෝ දෙනෙක් දැනගෙන තියෙන්නේ. නමුත් පංච උපාදානස්කන්ධය මූලික කරගෙන නිත්‍ය වූ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන ස්කන්ධ ධර්මතා ටික ඇති භවට පත් වෙලා ලෝකයා ඉන්න බව අපිට අවබෝධයක් නැහැ. ස්කන්ධ පරිහරණ මට්ටම කියලා කියන්නේ හරියට මිරිඟුව දිහා බලලා මිරිඟුව පිළිබඳ අවබෝධය නැති කෙනෙක් එහි වතුර ඇති කියන මුලාවෙන් යුක්තව කටයුතු සිද්ධ කිරීම උපාදානස්කන්ධ මට්ටම. එතකොට මිරිඟුව දිහා බලලා මිරිඟුවක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන එහි වතුර නැති බවත් මිරිඟුව යම් තැනක නැත්තාසේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් යම් තැනක නිට්ටය වශයෙන් ප්‍රකාශයට කළ නොහැකි ධර්ම බව වටහා ගැනීමට කියනවා අපි ස්කන්ධ පිළිබඳ අවබෝධය. ඒක තමයි ස්කන්ධ අවබෝධය, ස්කන්ධ මට්ටම කියලා කියන්නේ. එතකොට පංචස්කන්ධ මට්ටම කියලා කිව්වම පංචස්කන්ධ මට්ටම කෙනෙකු පරිහරණය කරනවා නෙවෙයි. කෙනෙකු පරිහරණය කරනවා කියන දෘෂ්ටියම උපාදානස්කන්ධ මට්ටම. ඒ කියන්නේ වතුර තියෙනවා වගේ ගත්තා වගේ ඒ වෙනුවෙන් කටයුතු කරනවා. එතකොට පංචස්කන්ධ මට්ටම කියලා යමෙක් විග්‍රහ කරනවා නම් පංචස්කන්ධ මට්ටම කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ යථාභූත ඥාණයෙන් දැකීම.
එතකොට කිසිම මොහොතක නැවත රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පරිහරණය කරන සත්වයක් පුජ්‍යලයක් ඉන්න බවට හෝ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නিত্য ස්වභාවයේ පවතින බවට ස්ථිරව සකස් වුණු ධර්මයක් බවට ගන්නෙ නැතුව යනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන කාරණාව. අපි ඒ පිළිබඳව තවදුරටත් අවබෝධය ලබාගත යුතු වන බව මගේ අදහස. අපි කොහොමද මේ ස්කන්ධ මට්ටමත් උපාදාන ස්කන්ධ මට්ටමත් අවබෝධ කරලා උපාදානයන්ගෙන් මිදී ස්කන්ධයන් ඉක්මවන්නේ? උපාදානයන්ගෙන් මිදෙන්නේ නැතුව ස්කන්ධ ඉක්මවන්න බෑ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ නොකර කොයිම කලකවත් රූපේ ඉක්මවන්නට, වේදනාව ඉක්මවන්නට, සංඥාව ඉක්මවන්නට, සංකාර ඉක්මවන්නට, විඥාන ඉක්මවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි බහුතරයක් දෙනා මේ මුලා දෘෂ්ටිය බිඳ ගන්නට බැරිව ලෝකය තුල ලෝක සංඥා සහිතව, කොටින්ම කිව්වොත් මේ ලෝකය තියෙන බවට අරගෙන ලෝකෙ ඉපදිච්ච සතෙක් පුජ්‍යලයක් විදිහට මම අරගෙන ඒ ලෝකයට තියෙන තෘෂ්ණාව ඒ සතා පුජ්‍යලයාගේ දුරු කළන සතා පුජ්‍යලයා නිවන් දැක්වීම කියන තැන තමයි අපි වාසය කරන්නේ. ඕක තමයි ලෝක මූලාව. එතකොට සත්ව පුජ්‍යලයා නිවන් දැක්වීම තමයි සිද්ධ කරන්නේ. ඒතකොට යම් කෙනෙක් ප්‍රශ්නාර්ථ වශයෙන් නගන්න පුළුවන් සත්ව පුජ්‍යලයක් නොමැති නම් නිවන් දකින්නේ කවුරුන්ද කියලා. ඕක තමයි මෝඩ තර්කේ. නිවන් දකින්නේ කවුරුත් නෙමෙයි. එහෙනම් නිවන් අවබෝධ කරන්නේ කවුද? කවුරුන් හෝ ඉන්නවා කියා ගත්තා වූ දෘෂ්ටිය බිඳ ගැනීම නිවන මිසක කවුරුන් හෝ නිවනටපත් වීම නොවේ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ තුල විස්තර කරන්නේ. අපේ ඔළුවේ වැඩ කරන්නේම කවුරුන් හෝ නිවනටපත් කිරීම. මම නිවන් දැක්වීම, මගේ අම්මා නිවනට ගෙන යාම, මගේ තාත්තා නිවන් දැක්වීම කියන අර්ථයේ උඩ ඉඳලා තමයි අපි නිවන හොයන්නේ. නිවන ගවේෂණය කරන්නේ. නමුත් කාවවත් නිවන් දැක්ක වීම පිණිස නොවේ බුදුදහම තියෙන්නේ, තම තමන්ව අවබෝධ කර ගැනීම පිණිස. තම තමන් අවබෝධ වෙනකොට ලෝකය අවබෝධ වෙලා ඉවරයි. අම්මා තාත්තා දුව පුතා පිළිබඳව අවබෝධ වෙලා ඉවරයි. ඒ අවබෝධය ලබනකොට ඒ අවබෝධයට නිවීම කියලා කියනවා මිසක් කෙනෙකු නිවන් දැක්වීම කිසිසේත්ම බුද්ධ දේශනාව තුළ විග්‍රහ කරන විස්තර කරන කාරණාවක් නොවන බව මතක තියාගන්න. අපි නිවන් දකින්නේ කවුරුන්ද? මම නිවන් දකින්නට යනවා කියලා කියනවා නම් ඒ සම්පූර්ණයෙන්ම සාස්ෘතය තුල ඉඳලා මාව නැති කරලා උච්ඡේදයටපත් වෙන්නයි හදන්නේ. එතකොට බුදුදහම කියලා කියන්නේ සාස්ෘතයත් උච්ඡේදයත් දෙකම ඉක්මවන තැන. දෙකම ඉක්මවන තැන. එතකොට සාස්ෘතය තුල ඔබ කොහොමද පිහිටලා ඉන්නේ? ඔබ සාස්ෘතය තුල පිහිටලා ඉන්නවා. තියෙන ලෝකෙක පුංචි කාලේ ඉඳලා මම ඉපදිලා හැදෙනවා වැඩෙනවා. ඒ කියන්නේ සාස්ෘතවාදී කියන්නේ ඇති බවටපත් වීම. තියෙන ලෝකයක් ඇති ලෝකයක්. දැන් මේ තියෙන ලෝකයෙන් ඉක්මිලා ගිහිල්ලා තමාව නැති කරලා කොහෙට යන්න හදනවද? ලෝකෙත් නැති තමනුත් නැති නිවනකට යන්න හදනවා. ඒක තමයි උච්ඡේදය. නැති බවට යන්න හදනවා. තියෙන ලෝකෙකින් තියෙන කෙනාව ගලවගෙන ඒ කෙනාව සුණු විසුණු කළමින් නැති බංගස්ථාන කරමින් කොහෙට යන්නද හදන්නේ? නිවනට යන්න හදනවා. යා මේ ලෝකෙන් නැවත තැනකට යන එක නතර කරන්න හදනවා. ඕකනේ අපි කරන්න හදන්නේ. ඉන්න කෙනාව නැවත උපදින්න එක නැති කරන එක නිවන කියලා අපි හිතන් ඉන්නවා.
නව බුද්ධ දේශනාවේ කිසිම කලක නිවන විදිහට අර්ථ දක්වලා තියෙනවද ඉන්න කෙනාව නැවත උපදින එක නතර කරන එක නිවන කියලා? නෑනේ. එහෙම එකක් බුද්ධ දේශනාව තුළ විස්තර කරන්නේ නෑ. අපි සම්පූර්ණයෙන්ම අපි ළඟ තියෙන මතවාද දෘෂ්ටීන්ට මූලික තැන දෙමින් නිවන විග්‍රහ කරගන්නට අනේක තමයි ප්‍රධානතම පවතින දරුණුම දෝෂය. පටිච්ච සමුප්පාදය අපි විස්තර කරගත යුතුයි පච්චුප්පන්නය තුල. පච්චුප්පන්නය කිව්වේ අපිට ලබන අත්දැකීම තුල. නැත්තම් අපි පටිච්ච සමුප්පාදය බිඳින්න හදන්නේ කොහොමද? අවිද්‍යා සංකාරයන්ගෙන් විඥාන සකස් කරලා නාම රූප කලලකින් මනුස්ස ලෝකේ සලායතන වලින් උප්පත්තිය ලැබපු කෙනා ඒ සලායතන ස්පර්ශයෙන් විඳින වේදනාවන්ට තණ්හා නොකර සිටීමෙන් ඒ කෙනාව උපාදානයෙන් වළක්වාගෙන මතු භවයකට ගිහින් නැවත උපදින එක නතර කරොත් ජරා මරණ දුක නැති වෙනවා කියන අමූලික මිත්‍යා දෘෂ්ටිය දරාගෙන අපි පටිච්ච සමුප්පාදයට බුදුදහමට අභූත චෝදනාවක් නගාගෙන කටයුතු කරන බව පේනවා. එතකොට කෙනෙකුට හිතේ එහෙම එකක් නැද්ද කියලා? එහෙම එකක් තියෙනවා ඔබ ඉන්න මානසික මට්ටමට. මොකද ඔබ ධර්මය දැකලා නැත්නම් ධර්මය අවබෝධ වෙනකන් අවිද්‍යාව පත්‍ය සංකාර. බෝසතාණන් වහන්සේ බෝසත් අවදියේ ඇසතු රුක් මුලට යන්නේ පවා අවිද්‍යාව ඇතුලේ. මතක තියාගන්න. එතකොට ධර්මයේ මෙනෙහි කරන්න වාඩි වෙන්නේ අවිද්‍යාව ඇතුලේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමේදී අවිද්‍යාව දුර වෙනවා මිසක් ඒ තාක් අවිද්‍යාව දුර වෙලා නැහැ. ඉතින් එහෙව් මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම පිණිස ඇසතු වෘක්ෂයේ මුලපවා වාඩි වෙන්නේ අවිද්‍යාවෙන් නම් ඔබ අද දවසේ මම මේ ලෝකේ ඉපදුනා මම පෙර ඉඳලා ආවා මම නැවත ගිහිල්ලා උපදිනවා තණ්හාව නිසා උපදින්නේ ඒ තණ්හාව මන් ලෝකෙට නැති කළා මන් නිවන් දකින්නවා කියලා හිතා ගැනීම ඒ මඤ්ඤණාව ඔබ හිතනවා නම් ඇත්ත කියලා ඉතින් ඒකම ඔබ තුල පවතින අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාවෙන් పూర్ව නිගමනයක් දීලා තමයි ධර්මය අධ්‍යයනය කරන්නේ. අවිද්‍යාව ඇතුලේ ඉන්න ඔබ ධර්මයට పూర్ව නිගමනයක් අර්ථ දැක්වීමක් කරගෙන ලෝකෙට పూర్ව අර්ථකථනයක් දීලා Tamanට పూర్ව අර්ථකථනයක් දීලා ඒ අර්ථකථනයන් තුල කිඳා බැහැගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න හදනවා. කොටින්ම කිව්වොත් අවිද්‍යාවෙන් දීප පුරෝකථනය ඇත්ත කරගෙන ඒක තුල බැසගෙන විද්‍යාව පහල කරගන්න උත්සාහවන්ත වෙනවා අර දරා ගැනීමෙන් බැහැර නොවි. කිසිදාක කරන්න බැරි වැඩක්. එහෙනම් ඔබට අද හිතෙන ඔය අවිද්‍යාසහගත දෘෂ්ටි ටික දරාගෙන ඒක පටිච්ච සමුප්පාදය කියලා ඒ වචන ටික ඔබේ දෘෂ්ටියට හරවා ගැනීම නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. දැන් අපිට වැරදිලා තියෙන ප්‍රධානම තැනක් තමයි මොකද්ද? අපිට වැරදිච්ච ප්‍රධානම තැන තමයි අපේ දෘෂ්ටියට පටිච්ච සමුප්පාදය හරවා ගැනීම. දැන් ඔබ බුදුදහම දැනගත්තත් නැතත් කර්මය කර්මඵලයේ විශ්වාස කරන බොහෝ පිරිසක් පෙර සසරෙන් මෙහෙට ආවා නේද? මේ සසරෙන් කොහෙට හරි තව යනවා. මේ සසරේ පිනපව නිසා මොකක් වෙනයි? මතු ගිහින් උපදිනවා. ඒක නොදන්න කෙනෙක් ඉන්නවද? ඒක නොදන්න කෙනෙක් නෑ. දැන් ඔබ හදන්නේ පිනත් නැති කරලා පවත් නැති කරලා මෝඩකමේ වැටලා නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. ඒක උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මෝඩකම. ඉතින් කොහොම කළත් අපිට සක්කාය දිට්ඨිය දුරු නොකර පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න බෑ.
මේ සක්කාය දිට්ඨියට අපිට හිතෙන විදිහට අර්ථකථන දෙන්න බෑ. සක්කායට බුදුරජාණන් වහන්සේ පනවන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පවතින දෘෂ්ටිය. අපි එහෙමනම් පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් පටිච්ච සමුප්පාදය අවබෝධ කළා වෙනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් පටිච්චසමුප්පාදය අවබෝධ කළා වෙනවා. එතකොට ඔබට පංච උපාදානස්කන්ධය තුලින් තමයි පටිච්ච සමුප්පාදයේ හම් වෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යා සමුදයෝ රූප සමුදය. අවිද්‍යා සමුදයෝ වේදනා සමුදය. අවිද්‍යා සමුදයෝ සංඥා සමුදය. අවිද්‍යා සමුදයෝ සංකාර සමුදය. අවිද්‍යා සමුදයෝ විඥාන සමුදය. එතකොට අවිද්‍යාවෙන් තමයි අපිට මොකක් කරන්නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සකස් වීම වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක තව තව පෝෂණය කරන්නේ කොහොමද? තණ්හාවෙන්, කර්මයෙන්, ආහාරයෙන්. එතකොට අවිද්‍යා කම්ම තණ්හා ආහාරයෙන් නිබ්බන්ති ලක්ෂණය කියන්නේ උදා කරනවා. මොකද්ද? සකස් කරනවා. රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන. එහෙනම් ඔබ මතක තියාගත යුතුයි අවිද්‍යාවෙන් කම්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් නිබ්බන්ති ලක්ෂණය සකස් කරනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදය සකස් කරනවා. මේ සරලව කියන්නේ මේක දිග දේශනාවකට යන්න වෙනවා අපිට එකින් එක විස්තර කරනවා. එහෙනම් අපි මතක තියාගත යුතුයි අවිද්‍යාව මූලික කරගෙන නම් පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ සකස් වීම කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදේ සකස් වීම. එහෙනම් පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ ඊයේද හෙටද අනිද්දාද තව අවුරුදු ගානකට පෙරද? එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම ලබනවා නම් ලබන්නේ මේ දැන් මෙතන. ඇයි එහෙම කියන්නේ? ඔබ කියයි අතීතේ ඉඳලා ලබ හිටියා කියලා. දැන් අතීතේ ඉඳලා ලබ හිටියා කියලා කියන්නේ මේ දැන් පහළ වෙච්ච එකත් එක්ක සාපේක්ෂ කරලානේ. එහෙනම් කොටින්ම කිව්වොත් අතීතයේ ලැබුවා කියන ඔක්කොම ලැබි මේ වගේනේ. නේද? අනාගතයේ ලබනවා කියන ඔක්කොම ලබන්නේ මේ දැන් ලබන අත්දැකීම් වගේ. එහෙනම් මතක තියාගන්න. පංච උපාදානස්කන්ධ අත්දැකීම වර්තමානිකයි. නේද? වර්තමානිකයි. කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයේ අත්දැකීම සමුදය කරන්නේ අවිද්‍යාව මූලික කරගෙන බව මතක තියාගන්න. පංච උපාදානස්කන්ධය සමුදය කරන්නේ දැන් එතනදී කෙනෙක් හිතන්න පුළුවන් ඒ උපාදානයෙන් ස්කන්ධ සමුදය කරන්නේ ප්‍රඥාවෙන් කියලා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ නේ. ඒ අවිද්‍යාව සමුදය රූප සමුදය. එතකොට රූප උපාදාන සමුදය කියලා නැහැනේ. අවිද්‍යාව මූලික කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සමුදය වෙනවා හට ගන්නවා. එතකොට කෙනෙක් හිතයි කොහොමද එහෙනම් නිවන් දකින්නේ? අවිද්‍යාවෙන්නේ සමුදය වෙන්නේ. ඔය ප්‍රශ්නේ මතුවෙන්නේම කවුරු හරි නිවන් දකින්න ඉන්නවා කියන දෘෂ්ටිය මත පදනම් වෙලා. ඒකමයි අවිද්‍යාව. එහෙම නැතුව මේ විද්‍යාවෙන් එකක් පහළ වෙලා ඒ කෙනා අවිද්‍යාවෙන් නැවත හදන එකක් ගැන මෙතන බුද්ධ දේශනාව විස්තර කරන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හරිම හොඳයි. ඒකේ කෙලෙස් නැහැ. ඒක එහෙම පවත්ත ගත්තා නම් ඉවරයි. කවුද පවත්ත ගන්න මේ හදන්නේ තකහනියේ? තමන්. බලහත්කාරයෙන් නිවන් දැක්වීම. පංච උපාදානස්කන්ධයේ ඇතුළේ නිවන කිල්ලවීම. කොටින්ම කිව්වොත් අපි හිතන් ඉන්නේ නිවන කියන එක මේ බෙහෙත් පෙත්තක් හදලා ගිලිනවා වගේ ගිලින්න තියෙන එකක් කියලා.
එතස අපි හැමෝටම මොකද්ද කරන්නේ? බලෙන් නිවන කොටවන්න හදනවා. ගණින් මෙහෙමයි සෝවාන් වෙන්නේ. මේ සෝවාන් වුණාම ප්‍රීති සුඛ යවිලා අප්‍රමාණ සතුටකටපත් වෙලා උඩ පැන නටන්න පුළුවන්. මෙහෙම සෝවාන් වෙන්නේ. ඔන්න සෝවාන් වීමට අර්ථකථන දීලා බලෙන් කියන මං සෝවාන් මගෙන් බණ අහපල්ලා. අනිත් භික්ෂුන් වහන්සේලා කොහොම හෙලා දැකලා අනිත් බුද්ධ ශාසනය හෙලා දැකලා කාටවත් මෙච්චර කන් නිවන හම්බෙලා නැහැ. අපිට තමයි හම්බුනේ කියලා අර පංච උපාදානස්කන්ධය තුල ප්‍රීති වෙනවා. නේද? එහෙම තමයි නිවන අපි හිතන් ඉන්නේ මේ දක්කගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් පවන්න පුළුවන් එකක් කියලා. මේ කිසිම අවබෝධයකින් තොරව අපි නිවනක් ගැන කතා කරනවා නම් ඒක මහා විහිළුවක්. එහෙම නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට මනාව අවබෝධයක් තියෙන්න ඕන රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන, විඥානය ගැන. ඒ අවබෝධයමයි පටිච්චසමුප්පාද අවබෝධය කියලා කියන්නේ. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන, විඥානය ගැන කොහොමද අවබෝධ කරන්නේ? ලෝකයට හම්බ වෙන්නෙම තියෙන රූපයක් නේ? තියෙන රූපයක්. නමුත් ඒ තියෙන රූපයෙන් වින්දන ලබන්න පුළුවන්. එහි තියෙන සංඥා ටික මම හඳුනගෙන මොකද්ද කරන්නේ? මං ඒ සංඥා වලින් සංකාර හදනවා. තියෙන රූපෙත් එක්ක ගනුදෙනු කරන ආකාරයක් හදා ගන්නවා මම. ତොර විඥානයේ කෙලින්ම මම වෙලා. විඥාණයෙන් ලබන අත්දැකීම කවුරු කරගෙනද? මම වෙලා. ඊට පස්සේ මමයි ලෝකයයි දෙකම තියෙනවා වෙලා. ඕක ඇතුලේ තමයි අපි නිවන කතා කරන්න හදන්නේ. මම ඉඳගෙන ලෝකේ රූපයක් බලනවා කියන දෘෂ්ටිය ඇතුලේ ඉඳලා. මම ඉඳගෙන ලෝකේ රූපයක් බලනවා, ලෝකේ පරිහරණය කරනවා කියන දෘෂ්ටිය මත ඉඳලා අපි හිතනවා මම ලෝකේ රූප දැක්කට කමක් නැහැ. මම ලෝකේ ශබ්ද ඇහුවට කමක් නැහැ, ගන්ධ විඳට කමක් නැහැ, රස විඳට කමක් නැහැ, බුදුහාමුදුරුවොත් විඳා. ඔන්න ගන්න මෝඩ තරකේ බුදුහාමුදුරුවොත් විඳා. එතකොට මේ බුදුහාමුදුරුවෝ දැකලා තියන්නේ කවුද? අමුපෘතජ්ජනෙක්. ධර්මයේ ගැන අහලකින්වත් ගියේ නැති, පටිච්චසමුප්පාදය අවබෝධ කරපු නැති කෙනෙක් බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරන්ට අර්ථකථන දීලා, රහතන් වහන්සේට අර්ථකථන දීලා, ඒකම පිස්සුවක් කියලා තේරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ තමන්ව දකින්න පුළුවන් කොහෙන් කියලාද? බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න වෙනවා. ධර්මයේ දකින්න නම් පටිච්චසමුප්පාද දකින්න වෙනවා නේ? එහෙනම් පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මයේ දැක්කා වෙනවා. ධර්මයේ දැක්කෝ බුදුන් දැක්කා වෙනවා. අපි ඒක පැත්තක තියලා මොකද කරන්නේ? අපි ඒක පැත්තක තියලා මොනා කරනවා? අපි දන්න අර්ථකථනයේ බුදුහාමුදුරුවන්ට දීලා බුදුහාමුදුරුව පුජ්‍යලයක් කරලා. අපි දන්න අර්ථකථනයේ රහතන් වහන්සේට දීලා රහතන් වහන්සේ පුජ්‍යලයක් කළා. රහතන් වහන්සේට ලෝකෙ දැක්කා. මේ අපේ මට්ටමින් දැක්ක කියලා අපි හිතන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකේ දැක්කා. එහෙම පනවගෙන දැක්කට ප්‍රශ්නයක් නෑ, දැකලා තියෙන්නේ. දැකපු දෙයට තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා දුරු කළේ. ඒ නිසා මේ මම හිටියට ප්‍රශ්නයක් නෑ. රූප තිබ්බට ප්‍රශ්නයක් නෑ. මම රූපයට තණ්හා නොකර හිටියොත් මොකක් වෙනවද? මම තණ්හා නොකර හිටියොත් එයාට තේරෙන්නේ ඒක ඇතුලේ වැඩෙන්නේ තවත් තණ්හාවක් කියලා. උපේක්ෂාව තණ්හාවක් කියලා දන්නේ නැහැ නේ. උපේක්ෂාව තණ්හාවක් කියලා කවුරුත් හිතන්නේ නැහැ. තණ්හාව කියලා හිතන්නේ මොකද්ද? ප්‍රිය දේ විතරයි. අපි හිතන්නේ සුඛ වේදනාවට තමයි බැඳෙන්නේ කියලා. ඒක විතරයි තණ්හාව නෑ. දුක්ඛ වේදනාවේ ගැටීමක් තණ්හාව, උපේක්ෂා වේදනාවේ මුලාවටපත් වෙන්නේ තණ්හාවයි. ඒ උපේක්ෂා වේදනාවත් එක්ක ගනුදෙනු කළානේ. ඒක ඇත්ත කරගෙනනේ. යමක් ඇති විදිහට ගන්නවා නම් ඒ තැන තණ්හාව ගොඩ නැගෙනවා. බුද්ධ දේශනාවේ කිසිම තැනක යමක් ඇති විදිහට ප්‍රකාශයටපත් කළා නැහැ. තියෙනව නම් තැනක් හොයලා දෙන්න
රූපය ඇත, වේදනාව ඇත, සංඥාව ඇත, සංකාරය ඇත, විඥානය ඇත තියෙන ධර්මයක් කියලා බුදුහාඳුරු පෙන්වලා දීලා තියෙනවා. කිසිම තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන ධර්මයක් විදිහට පෙන්වලා. ඒතකොට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තිබුණේ නැති වුණාට කමන්නේ. ලෝකේ තියෙනවනේ. මම ඉන්නවනේ. මට ලෝකේ බලනකොට නිරූප වේදනා සංඥා සංකාර විඥාන පහ උපදින්නේ. දැන් ඔන්න මේක අපබ්‍රංශයක් කරගෙන තියෙන්නේ. ඇයි? මේ හිතන් ඉන්නේ මම ලෝකේ දකින්න විදිහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා. නමුත් ඒ ඇත්තන්ට නොතේරෙන කාරණාව තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහමයි මම වෙලා තියෙන්නේ ලෝකේ වෙලා තියෙන්නේ කියන එක. ඒක තේරෙන්නේ නැහැ. නিত্য සංඥාවෙන් මමයි ලෝකේ වෙන් කරගෙන ඒකේ අනිත්‍ය බලන්න හදනවා. නේ? ඒකේ අනිත්‍ය බලන්න හදනවා. කොහොමද ඒකේ අනිත්‍ය බලන්නේ? එක්කෝ එක පිරිසක් බලනවා මොනවා කියලායි. මේක කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, වෙනස් වීම දුකයි. ඕක තමයි අනිත්‍ය. තව පිරිසක් කියනවා නෑ වෙනස් වෙන හැමදේම දුක නෑ. වෙනස් වෙන හැමදේම දුක නෑ. සමහර දේවල් වෙනස් වෙනකොට සැප එනවා. මොකද තුවාලයක් කුණු වෙවි තිබෙනකොට දුකයි. ඒ තුවාලේ වෙනස් වෙලා සනීප වුණාම සැපයි. ඒ නිසා අනිත්‍ය වෙන හැමදේම දුක නෑ කියලා ඔන්න එක පිරිසක් තර්ක කරනවා. මම මේ තර්ක ටික ගේන්නේ කවුරුත් විවේචනය කරන්න නෙවෙයි ඔබලා ඉන්න දෘෂ්ටි ටික පෙන්වන්න වර්තමානයේ වෙනකොට. විවේචනය කරන්නත් පුළුවන් බොරුවක් නන්නේ ධර්මයට ගැලපෙන්නේ නැත්තම්. ඒ ප්‍රශ්නයක් නෑනේ. එහෙනම් ඔන්න එක පිරිසක් තියෙන දේ කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, නැති වෙනවා, වෙනස් වීම දුකයි කියනවා. තව පිරිසක් කියනවා කැඩීම, කුඩු වීම, බිඳීම, වෙනසීම කියලා ගන්න බෑ. වෙනස් වෙන හැමදේම දුක නෙවෙයි. ඒ නිසා මේක අනිත්‍ය නෙවෙයි අනිච්ච. මොකද්ද? මේක අනිත්‍ය නෙවෙයි අනිච්ච. මොකද්ද කියන්නේ? ඉච්ඡසේ නෑ. අනිච්චයි. ඉච්ඡ කියන්නේ කැමැත්ත, අනිච්ච කියන්නේ කැමැත්ත නැතිවීම. අරකම කියන්නේ වචන වෙනස් කරලා අනිත්‍ය කියන වචනේ බඹුණගේ අරකගේ මේකගේ කියලා බැනලා මොකද්ද කරන්නේ? මානසික ලෙඩක් හදා ගන්නවා. බැනලාම හදාගත්ත මානසික ලෙඩේ ඇතුළේ ඉඳලා කියනවා මොකක් කියලා? මම මේ කියන්නේ මේ තරහ වෙන්න එපා, මේ තරහකින් කියන එකක් නෙවෙයි, බොහොම hina වෙලා කියන්නේ ඉන්න තැන පෙන්නලා දෙන්න ඕන නිසා. දැන් ඒකට බැනලා කියනවා අනිත්‍ය වැරදි බඹුණාගේ අරකගේ මේකගේ කියලා භාෂාවට බයිනවා. බැනලා ආයි කියනවා මොකද්ද? වෙනස් වෙන හැමදේම දුක නෑ. වෙනස් වෙන හැමදේම දුක නෑ. කැමැත්ත තියාගෙන හිටපු දෙයක් වෙනස් වෙනකොට දුකයි. කැමැත්ත තියාගෙන හිටපු දෙයක් මම්මගේ කරගෙන හිටපු දෙයක් ඉච්ඡාවෙන් මගේ කරගෙන කැමැත්තෙන් ප්‍රිය විදියට දරාගෙන හිටපු දෙයක් නැති වෙනකොට දුකයි. හරි ඒක හරි. ඒකත් හරි. ඇයි හරි කියලා කියන්නේ? යම්පි ඉච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං. යම්පි ඉච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං. අරකත් එක කොටසක් මේකත් එක කොටසක්. මේ බුදුරජාණන් වහන්සේක පෙන්නලා තියෙන්නේ. ආය අපිට අලුතෙන් පියන්නක් දාන්න ඕනේ ප්‍රිය කියලා. දැන් මෙතන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා කියන්නේ මේ ප්‍රිය ජාතිය දුකයි කියන එක නෙවෙයි. ඒකට අලුත් පියන්නක් එකතු කරන්න ඕනේ පියන්න තියනවා එකේ. ජාතිපි කියලා කියන්නේ ප්‍රිය ජාතිය කියන එක නෙවෙයි, ජාතිය දුක කිදයන්න. ජරාවද දුකකි, ව්‍යාධියද දුකකි. දැන් එතකොට කෙනෙක් හිතනවා ජරා මරණ දුක නෑ, හරි තාම ඉවර නෑනේ කියලා. මරණයද දුකකි. දුකකි කිව්ව මිසක් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කිව්වේ නෑනේ. නේද? දුකකි කියලා කිව්වේ දුකම කියලා කිව්වේ නෑනේ. ඒකත් දුකක් තමයි. නේද?
ඊට පස්සේ ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග. එතන තියෙනවනේ සම්පූර්ණයෙන් කතාව. ප්‍රියයි කියලා ගත්තොත් තමයි කොහොමද දුක එන්නේ. ඒක බුදුහාඳුන්ට වැරදිලා නැහැ ලස්සනට කියලා තියෙනවා. එතකොට යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛා. එතකොට යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියනකොට එතනක් කියලා තියෙනවා යම් ප්‍රිය ඉච්ඡාවක් පවතින්නේද ඒසේ නොවීම දුක. නමුත් අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ඒ කියන්නේ මොකද්ද? සංසිප්තවම කිව්වොත් දුක කියන්නේ පංච උපාදානස්කන්ධෙමයි. ඒක ස්ථිර කරලා කියනවා. නමුත් එතකොට පංච උපාදානස්කන්ධය තුල පවතින ඒකට නතු වීම තුල තමයි ඔබට ජාති දුක එන්නේ, ජරා දුක එන්නේ, ව්‍යාධි දුක එන්නේ, මරණ දුක එන්නේ, ප්‍රියයන්ගෙන් වෙන්වන දුක එන්නේ, අප්‍රියයන් හා එක් වෙන දුක එන්නේ, යමක් කැමැති පරිදි නොලැබීමේ දුක එන්නේ කියන එක පැහැදිලිවම පෙන්නලා තියෙනවා. පංච උපාදානස්කන්ධයට නතු වීම තුල ඒක ඇතුලේ පවතින අංග. එහෙනම් අපිට මේක වාද කරන්න දෙයක් නෑ. අනිත්‍ය හරිද අනිච්ච හරිද කියලා ගහගන්න දෙයක් නෑ. ගහගෙන ප්‍රකාශයටපත් කළ හැකි නිවනක් නෑ. අපිට අද තියෙන්නේ පිල් දෙකක් බෙදුනා. මේක නෙවෙයි නිවන, අරක නිවන, අරක නෙවෙයි නිවන, මේක නිවන කිව්වා. ගහ ගන්නවා ඉවරයක් නෑ. ඔන්න නිවන් දකින්නේ කොහොමද? සටනක් දෙපැත්තේ ඉඳලා වෛරයෙන් මොකද්ද? ගහලා පරාද කළ නිවන් දැක්කා වගේ එක පැත්තක් නිහඬුනාම හිතනවා අනේ මේ පැත්ත පෙරදුනා අපි දිනුවා. ඔන්න නිවන. ඒ නිසා මම බොහෝම කරුණාවෙන් මතක් කරනවා එවැනි නිවනක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට නිවන් අවබෝධය පිණිස පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න වෙනවා. පැහැදිලිවම. මොකද දුක්ඛ ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධයයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය හට ගැනීමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය නොහට ගැනීමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය නොහට ගැනීම නැති මාර්ගයයි පිළිවෙතයි. මම මෙතනදී විශේෂයෙන් මතක් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදයත් නිරෝධයත් කියන වචන දෙක පිළිබඳවත් අවබෝධය ලබා ගැනීම පිණිස. නිරෝධය කියලා කියන්නේ අපි නිතරම මතක් කරනවා වගේ නැතිවීම නෙවෙයි. නිරෝධය කියලා කියන්නේ ඇති නොවීම. ඇතිවීම සමුදයත් ඇති නොවීම නිරෝධයත්. ඊට පස්සේ හට ගැනීම සමුදයත් හට නොගැනීම නිරෝධයත්. එතකොට මේ සමුදය අවබෝධ කර ගැනීමම නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කිරීම වෙනවා. කියන හට ගැනීම යම් කෙනෙක් දැක්කොත් ඒ දකින්නේ නිරෝධයමයි. ඒ දකින්නේ සකස් වෙච්ච නැති ස්වභාවයක්මයි දකින්නේ සමුදය හරියට දැක්කොත්. සමුදය ඇත්ත නොදන්නා කම නිසා යාට හම්බෙන්නේ ඇති බවටමයි. ඇති බවට හම්බවීම තුළ තමයි යා නැති බව කතා කරන්නේ. එහෙනම් ඇතිවීම නැතිවීම දෙකම කොහෙද තියෙන්නේ? සමුදය ඇතුලේ. ඇතිවීම නැතිවීම කියලා කතා කරනවා නම් ඒ දෙකම කතා කරන්නට වෙන්නේ සමුදය ඇතුලේයි. ඇතිවීමට සාපේක්ෂව තමයි මොකක් කරන්න වෙන්නේ? නැතිවීම කතා හැබැයි ඇතිවීමට සාපේක්ෂව නෙවෙයි ඇති නොවීම කතා කරන්නේ. ඇති නොවිච්ච තැන. ඇති නොවිච්ච තැනක ඇති බවක් පැනවෙන්නේ නැහැ. පැනවීමක් කරන්න බෑ. සකස් නොවිච්ච තැනක කුමන ආකාරයකවත් ඇති නැති පැනවීමක් කරන්න බෑ. ඒක තමයි නිරෝධ ධර්මය. ඇති නොවිච්ච තැනක්. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්න ඕන අපි අද සමුදය විදිහට කතා කරන්නේ ඇතිවීම නම් නිරෝධයේ විදියට කතා කරන්නේ නැතිවීම නම් ඒ අපි සමුදය ඇතුළේ ඉන්නේ. හරි. සමුදය ඇතුළේ ඉන්න කෙනා සමුදය අවබෝධ නොකර සමුදයට කොටු වෙනකම් ඇති බවටමයි පේන්නේ. මොකද්ද? ඇති බවටමයි පේන්නේ, තියෙන බවටමයි පේන්නේ. ඇති බවටමයි පේන්නේ, තියෙන බවටමයි පේන්නේ, ඇති බවටමයි හම්බෙන්නේ, තියෙන බවටමයි හම්බෙන්නේ. කාටද? සමුදයට කොටු වුණාට පස්සේ. සමුදය අවබෝධ කරාමද සමුදයට කොටු වුණාමද? සමුදයට කොටු වුණා.
එතකොට ඇයි අපි මේ සමුදයට කොටු වෙනාම අපි බවට පත් වෙනවා කියලා කියන්නේ? අපි ඉස්සල්ලාම බලමු සමුදය කියන්නේ මොකද්ද, නිරෝධය කියන්නේ මොකද්ද කියලා බලන්ට කලින් පංච උපාදානස්කන්ධය මොකද්ද, අහුවෙලා ඉන්න මට්ටම මොකද්ද කියලා. මොකද අහුවිච්ච තැනනේ ඔබට ගෝචර. එනිසා අපි අහුවිච්ච තැන කුමන ආකාරයිද කියලා බලමු. කොහොමද අහුනේ? අහුනේ කොහොමද? අහුනේ සම්පූර්ණයෙන්ම ලෝකේ රූප තියෙනවා. ඒ තියෙන රූපයන්හි වේදනාව මං විඳිනව මොනවාද? නාන අත්ත් සංඥාවලින්. ඒ සංඥා ටික අරගෙන මම මොකද්ද කරන්නේ? රූපයත් එක්ක වින්දනය කරන්න යම් යම් ආකාර ටිකක් ගොඩනගා ගන්නවා. කවුද? මං. කොටින්ම කිව්වොත් තියෙන රූපෙ දිහා බලලා මං ඒකත් එක්ක ගනුදෙනු කරනවා. බුද්ධ දේශනාවේ කිසිම තැනක තියෙන රූපයක් දකින්න මං ගැන විස්තරයක් කරලා නැහැ. කපාටම කියයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චා වේදනා කියලා බුදුහාඳුරෝ දේශනා කළා තියෙනව නේද කියලා. ඔව් තියෙනවා. ඒ තියෙන්නේ ලෝකෙට තණ්හාව ඇති වෙන විදිහ. එතකොට අපිට කතා කරන්න වෙන්නේ වේදනා පච්චයා තණ්හාව ඇති කරගෙන දිගටම යන්නේ රූපේ පිළිබඳ අවබෝධ කර නොගැනීම නිසා. ඇහැ පිළිබඳව අවබෝධ නොකිරීම නිසා. ඇහි සමුදය රූපේ සමුදය අවබෝධ කරගත්තේ නැති නිසා ඇති බවට ගන්නවා. නේ? ඇති බවට අරගෙන ඇති දෙයක නැතිවීම තමයි අපි බලන්නේ නේ. අපි බලන්නේ මේ ඇහැ මොකද්ද? ලෝකෙට මං ඉපදෙනකොට අරන් ආපු ඇහැ. ඒ ඇහෙන් තමයි ලෝකෙ මං ඉපදෙනකොට තිබුණු රූප දිහා මන් දැන් මේ බලන්නේ. මගේ ඇහත් රූපයත් දෙකම මොකද්ද? වෙනස් වෙලා යනවා. ලෝකේ තියෙන රූපත් මගේ ඇහත් වෙනස් වෙනවා, නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, අනිත්‍යයි. ඒ නිසා මේවා මම මගේ කරලා තියාගෙන වැඩක් මේ වගේ අදහසකටනේ අපි එන්නේ. එතකොට ඒ රූපේ පිළිබඳ අපි දැක්කේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසුද? තේ රූපේ පිළිබඳ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු නැණි පෙර නොවිසු නොඇසු විරු ධර්මයක් උනේ නැහනේ. තොර රූපේ වෙනස් වීම, වැగిරීම මට කැමති විදිහට නෑ හරි, මට කැමති විදිහට තියෙනවා හරි කියලා මොක දැක්කත් කොහොමද දකින්නේ? ලෝකයා දැකපු දැක්මමයි. තියෙන රූපේ වෙනස් වීම දැකලායි මේක කරන්නේ. තොර තියෙන රූපේ වෙනස් වීම දැක්කේ ප්‍රඥාවක් පහළ වෙලාද? එහෙනම් ඒ රූපේ පිළිබඳ ඔබ අවබෝධ කරේ ප්‍රඥාවෙන්ද? නුවණින්ද? නෑ. රූපේ සමුදය ඔබ අවබෝධ කරලා නෙවෙයි තියෙන්නේ. ඔබ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? රූප සමුදයට කොටු වෙලා ඒ කොටු වීම තුලගත් නිගමනයක් ඔය තියෙන්නේ. බහැගත් දෘෂ්ටිය. එහෙනම් රූපය හටගන්න විදිය, වේදනාව හටගන්න විදිය, සංඥාව හටගන්න විදිය, සංකාරය හටගන්න විදිය, විඥානය හටගන්න විදිය දැනගත යුතුයි. එනිසා ඔබට මං කියනවා මොහොතකට අතීතයේ පැත්තක තියන්න, අනාගතයේ පැත්තක තියන්න, වර්තමානෙට එන්න. දැනට හිතන්න ඔබ අතීතයක් තිබුණා නම් තිබුණා කියලා හරි හිතා ගන්න කමක් නැහැ. අනාගතයක් තියෙනවා නම් තියෙනවා කියලා හිතා ගන්න, හිතාගත්තට කමක් නැහැ. ඔබට ඔය අතීත අනාගත දෙකම හම්බෙන වර්තමානයේ. ඔබ මොනවා හිතන් හිටියත් වැඩක් නැහැ. හිතා ගන්න එකත් වර්තමානයේ තමයි කරන්න වෙන්නේ. ඔබ ලබන සෑම අත්දැකීමක්ම ලබලා තියෙනවා නම් තියෙන්නේ මේ දැන් ලබන විදිහටම තමයි. ලබනවා කියලා හිතන් ඉන්නවා නම් ඒක ලබන්නේ මේ දැන් ලබන විදිහටම තමයි. එහෙනම් මේ වෙලාවට එන්න. එහෙනම් ඔබට මේ වෙලාවේ සකස් වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ අධ්‍යක්ීම කොහෙවත් නෙවෙයි. ඔබ හිතන්න එපා මන් ලෝකේ ඉන්නවා දැන් වර්තමානයේ
දැන් තියෙන රූපේ මට දැන් හම්බ වෙන විදිහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන්නේ. ඇයි එහෙම හිතන්න එපා කියන්නේ? ඒ හිතාගත් එකයි ති කොහෙටද? ඒ අයිතිත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන පංච උපාදානස් කල්ලේට. එහෙනම් ඔබ ගැන හිතාගත්තොත් ඒ හිතාගන්නේ මොකක් ඇසුරු කරගෙනද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇසුරු කරගෙන. ඔබ ලෝකෙ ගැන හිතාගත්තොත් ඒ හිතාගන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇසුරු කරගෙන. එහෙනම් ඔබ මතක තියාගන්න. ඔබට ලෝකෙ හදලා දෙන්නේ ඔබව හදලා දෙන්නේ කොහෙන්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇතුළේ. එහෙනම් අපි මෙතනදී අවබෝධ කළ යුත්තේ අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ සකස් කරන රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් තමයි ඔබට අතීතයට යන්න අවස්ථාව දෙන්නේ, අනාගතයට යන්න අවස්ථාව දෙන්නේ, වර්තමානයේ සැරිසරන්න අවස්ථාව සකසා දෙන්නේ. එහෙමනේ. කොටින්ම කිව්වොත් මේ වෙලාවේ ඔබේ විඥානික අත්දැකීම නැත්තම් ඔබට ලෝකෙ හම්බ වෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. විඥානය සකස්ුනේ නැත්තම් ඔබ හම්බ වෙනවද? ලෝකෙ හම්බ වෙනවද? මට ලෝකෙන් රූපය බලන්න පුළුවන්ද? බෑනේ. මට ලෝකෙ රූප බලන්න බෑ. මට ශබ්ද අහන්න පුළුවන්ද? ගන්ධ විඳින්න පුළුවන්ද? බෑයි. ඒ ඔක්කොම දැනගන්න නම් මේ වෙලාව විඥානය සකස් වෙන්න ඕන. නේ? විඥානය සකස් වෙන්න ඕන. එහෙනම් මේ විඥානයේ සකස් වීම කියනවා අපි හිතේ ඉපදීම. වෙන කියන්න දෙයක් නැහැ. සිත සකස් වෙනවා කියන්නේ විඥානය සකස් වෙනවා කියන්නේ. එහෙනම් ඒ සකස් වෙන සිත කාගේද කියලා සකස් වුණාද නැහැ? අනේ එන්නකෝ කියලා කියන්න බෑනේ. හිතට ආරාධනා කරන්න බෑයි. ආරාධනා කරොත් කරන් හිතින්මයි. එතකොට හිත ඇවිල්ලා ඉවරයි. එනිසා අපිට කියන්න බෑ මේ හිත මම හදනවා කියලා. ඉබේ සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. අනිකෙක් හදනවා කියලා කියන්න බෑ. අන්න හොඳ තැන. මං හදන්නෙත් නැත්තම් අනුන් හදන්නෙත් නැත්තම් ඉබේ සිද්ධ වෙන්නෙත් නැත්තම් හිතක් හැදෙන්න පුළුවන්ද? හිතක් හැදෙන්න බෑ. නමුත් දැන් හැදුණු බව හම්බ වෙනවා නම් අනිවාර්යයෙන්ම හම්බ වෙන්නේ මට හම්බෙන්නේ. දැන් හැදුණු බව හම්බ වෙනවද නැද්ද? දැන් වර්තමානයේ පේන බව, ඇහෙන බව, දැනෙන බව, දැනගන්න බව හම්බ වෙනවා. ඔන්න බලමු. මේ මම කවුද? ව්‍යාජ මමෙක්ද? ඇත්ත මමෙක්ද කියලා. එහෙනම් මේ වෙලාවේ සකස් වෙච්ච හිතෙන් රූපය ගැන කියනවා. මොකද්ද? අම්මා විච්ච රූප, තාත්තා විච්ච රූපනේ. එහෙනම් කොටින්ම කිව්වොත් මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවය. ඒකෙන් ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා ඇතුළු මමද සකස් වී තිබෙනවාය. එහෙම කවුද කියන්නේ? මේ දැන් සකස් වෙන හිතට ඔන්න ඔබට මෙනෙහි කරලා දෙනවා. නේ? හිතෙන් කියනවා ඔබට. ඒක ඔබ පිළිගන්නවා. පිළිගන්නවනේ. සිතින් පිළිගත්ත දරාගත් එක නෙමෙයි තියෙන්නේ. එතකොට තද ගතිය, බුරුල් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය කියලා කවුද කියන්නේ? හිත කියන්නේ. ඒ දරාගෙන තියෙනවා. කවදාකවත් තද ගති, උණුසුම් ගති, බුරුල් ගති පෙනෙනවද? ඒතර පේනවා කියලා කවුද කියන්නේ? සිත කියනවා. තද ගති කොහොමත් පේන්නේ නැහැ. ඔබට හිතේ පාට පේනවා කියලා. හරි, හිතා ගන්නකො පාට පේනවා කියලා කවුද කියන්නේ? හිත කියන්නේ. ඒතර මං අහන්නේ කොටින්ම කිව්වොත් මේ හිත තියනවා කියලා කියන්න මං උත්සාහවන්ත වෙන්නේ නැහැ. විඥානයක් ඇත කියන අන්තයට ගිහිල්ලා විඥාන වාදීත්වයකටපත් වෙන්නේ නැහැ. නමුත් මම දැන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ ඔබත් ඉන්නවා ලෝකෙත් තියනවා කියන හැමෝම විඥානවාදියෝ කියලා. ඇයි? ඔබ ඉන්නවා ලෝකෙ තියනවා කියලා කවුද කිව්වේ? විඥානේ. එතකොට මේ විඥානය ඇතුලේ තමයි ඔබට හම්බුනේ කවුද? මමයි ලෝකයේ දෙකම. මමයි ලෝකයේ දෙකම. දැන් විඥානයේ ඇතුලේ හම්බ වෙච්ච
ඔබයි ලෝකේ ඇත්ත කරගෙන ඒ විඥානයේ ඇතුලේ ඔබ ලෝකේ දකින්න විදිය බලනවා නම් ඌ විඥානවාදියෙක්ද ඩබල් විඥානවාදියෙක්ද? ඒතර විඥානවාදියෝ කියලා මේ ධර්මය අවබෝධයටපත් වෙන්න දේශනා වෙන ධර්මයට යමෙක් චෝදනා කරනවා නම් ඒ විඥානවාදියෙක්මයි. ඇයි? ඒ විඥානය ඇතුලේ දරාගත් දෘෂ්ටි ටිකෙන් නික්මෙන්න බැරුව විඥානය ඉක්මවා යන්න බෑ. විඥානයේ දෙබඩි චරිතයට අහු වෙලා. විඥානයේ දෙපැත්ත හදලා දෙන එකට කොටු වෙලානේ. මම හදලා දෙනවා ලෝකේ හදලා දෙනවා. විඥාණයෙන් නිවන් දකින්න බෑ. විඥානස්ස නිරෝධේන විඥානයේ නිරෝධයෙන් තමයි අපිට මහා කරන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. නිරෝධයෙන් කියලා කියන්නේ විඥානේ නැති කිරීමෙන් නෙවෙයි ඈ. විඥානයේ සකස් නොවීමෙන්. එතකොට සකස් නොවුණු ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් කොටින්ම කිව්වොත්. දැන් ඔබ මේ විඥානයේ මේ වෙලාවේ ඇති වුණා කියලා අරගෙන ඊළඟ මොහොත වෙනකොට ඒක නැති වුණා ආය අලුත් එකක් ඇති වුණා කියලා නේ ගන්න. එතකොට සාස්ෘතයෙන් උච්ඡේදයට සාස්ෘතයෙන් උච්ඡේදයට සාස්ෘතයෙන් උච්ඡේදයටනේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. එහෙම එකක් නෙවෙයි. දැන් ඔබට මේ ඇතිවීම මේ දැන් ඇතිවිච්ච හිතත් එක්ක මොකක් කරාද? සිතෙන් ඔබට ලෝකේ මානසිකාර කරා කියලා පැහැදිලිද? මානසිකාර කරා. එතකොට ඒ හිතෙන් මානසිකාර කරේ මොකද්ද? නාම රූප. නාම රූප කියේ මොකද්ද? රූපේ තියෙන බවටත් ඒ රූපය අසුරු කරගත්ත වේදනා සංඥා සංකාරයන් භුක්ති විඳිය හැකි බවටත්. ඒ ඉතින් රූපේ තියෙන බවටත් ඇහැ තියෙන බවටත් ඒ කියන්නේ ලෝකයේ තියෙන බවටත් ලෝකෙ මං ඉන්න බවටත්. මේ දෙක මෙනෙහි කරන්නේ කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. එහෙනම් දැන් ඔන්න බලන්න ඔබට පැහැදිලි සිත පහළ වීම ඇතුළේ විඥානයේ පහළ වීම ඇතුළේ ඇයි මං දෙබිඩි කියලා කියන්නේ? මේක දෙබිඩි චරිතයක් කියන්නේ. විඥානයේ පහළ වීම ඇතුළේ මොකක් කරනවද? නැවත මමත් හදලා ලෝකෙත් හදලා අනිත් පැත්තෙන් මමයි ලෝකයේ අතර රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙන බවත් පෙන්නලා. බලන්නකො. මේ පැත්තටත් මාවත් හම්බ කරගන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන්. අනිත් පැත්තට ලෝකෙත් හදනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් තවත් එකක් කරනවා. ලේසි නෑ. ඒ හදාගත්ත දෙන්න අතර රූප වේදනා සංඥා සංකාර විඥාන පහක ක්‍රියාත්මක වීමක් තියෙන බව පෙන්නනවා. නේ? ඇයි? විඥානයේ ඇතුලෙන් සිතින් හදාගත්ත මම සහ ලෝකය කියන දෙපැත්ත ඇතුලේ ක්‍රියාකාරකමක් පෙන්වනවා. අන්න ඇතිවීම. දැන් ඒක ඇතුලේ මොකක් වෙනවද? ඒක ඇතුලේ ඔබට තියෙනවා වර්තමාන මොහොත ඇති බවට. ඇයි මමත් ඉන්නවා. ඒක ඇතුලේ තියෙනවා මම මෙච්චර කාලයක් ලෝකේ ගනුදෙනු කරපු බවට මං අතීතේ ඉඳලා ආව මෙහෙම ආවා කියලා මෙනෙහි කිරීම කළා දැන්. අනාගත ජීවිතයක් මට තියෙනවා කියලා අර සුන්දර ලෝකේ මවාපෑම කරනවා. ඒක ඇතුළට ඔබ කොටු වෙනවා ගුහාව ඇතුළට. එහෙනම් ඒකම හිතට ඔබ මුලා වෙලා සකස් වෙන සිතට මුලා වෙලා. සකස් වෙන සිතට මුලා වෙලා. නේ? ඒක ඇතුලේ ඔබට තියෙන බවට හම්බ වෙනවා කියන්නේම තියෙන දේ නැති වෙනවද නැද්ද? ඇයි ඔබ තියෙන බවට වර්තමානයේ ගත්තම වර්තමානයේ අල්ලන්න බැරිව යනවා. අල්ලන්න බැරිව ඉක්මවා යනකොට ඔබ කරනවා අතීතයට ගියා කියලා හිතා ගන්නවා. ඕකනේ කරන්නේ. හැබැයි මේ අල්ලන්න බැරිව ඉක්මවා යන්නේ අල්ලන්න බැරිව ඉක්මවා යනවා නම් මේක ඇති බවට ගන්න බෑ කියන මොලේ නෑ. ඒ වෙලාවේ ඇති බවට පෙන්වන නිසා ඇති තියනවා කියලාම ගන්නවා. ඒතර තියනවා කියලා ගත්ත නිසා දැන් අපිට කියන්න වෙන්නේ මොකක් වුණා කියලාද? නැති වුණා. අතීතයට ගියා. වෙනස් වුණා. අස්තිර වුණා. අනිත්‍ය වුණා. ඔය හැම වචනෙන්ම දැන් මේ කියන්නේ මොනවා කියලාද? ඔබ ඉන්න දෘෂ්ටියේ ඉඳගෙන තමයි ඒක ගලපන්නේ. ඇති දේ නැති වුණා කියලා. වර්තමානයේ තිබුණා. දැන් ඒක අතීතෙට ගියා. අතීතයට යනකොට වෙනස් වෙන්න පුළුවන් කාලෙත් එක්ක.
ඒක ඔබට මොකද්ද වෙන්නේ? මොහොතවල් ගණනාවක් කියලා ඒක මඤ්ඤම් කරලා ඒක දවසක් පැයක් කරලා දවසක් කරලා නේ තප්පරයක් කරලා විනාඩියක් කරලා පැයක් කරලා දවසක් කරලා මාසයක් කරලා සතියක් අවුරුද්දක් කරලා දැන් අනිත් පැත්තට ගෙනියනවා. එතකොට ඔය ඔක්කොම ඔබට වර්තමානයේ අත්දැකීමත් එක්ක තමයි අතීත ගැන සිහිපත් කරන්න පුළුවන්. මේ වෙලාවේ හිත සකස් වුණොත් ඒ සකස් වෙච්ච හිතට බැහැගෙන තමයි මේක කරන්න පුළුවන්. පැහැදිලිද? මේ වෙලාවේ හිත සකස් වුණොත් විඥානය පහළ වුණොත් ඒකට බැහැගෙන නෙවෙයිද ඔය නාම රූප මෙනෙහි කිරීම කරන්න පුළුවන්? ඒකට බැහැගෙන. අතීතයත් වර්තමානයත් අනාගතයත් ගැට ගහන්නේ ඔකට බැහැලා. එහෙනම් මේ ඇති කල්ලිම මේ වේ. මේ වෙලාවේ ඒ විඥානයේ සකස් වීම ඇති කල්ලිම ඔබට ලෝක සමුදය කතා කරන්න පුළුවන්. ලෝක සමුදය කතා කරන්න පුළුවන්. එහෙනම් පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දකිමු. කොහොමද දකින්නේ? විඥානයේ ඇතුලේ පනවපු මමත් ලෝකයක් තියෙන බවට ගැනීමම මොකද්ද? පංච උපාදානස්කන්ධයට කොටු වීම. ඒක තමයි පංච උපාදානස්කන්ධ මට්ටම. ඒක ලියාගන්නේ කොහොමද? මෙයා දකිනවා මේ සකස් වෙන විඥාණය දෙයක් යමක් කෙනෙක් විදිහට ප්‍රකාශ කළ නොහැකි. ඒකට හේතුව මේ වෙලාවේ මේක සකස් වුණේ නැත්නම් ලෝකේ සමුදය කතා කරන්න බෑ. ලෝකේ සමුදය කතා කරන්න බෑ. ලෝකේ හට ගැනීමක් කතා කරන්න බෑ. මං ගැන හෝ ලෝකේ ගැන මඤ්ඤණා කරලා දෙන්න බෑ. එහෙනම් මේ වෙලාවේ සකස් වෙච්ච දේ අතීතයට ගියා කියලා කියනවා මිසක් වර්තමානයේ ඇති බවට අරගෙන ගිය තැනක් නෑ හොයාගන්න. ගිය තැනක් නෑ හොයාගන්න. එතකොට මේ සම්පූර්ණයෙන් කරන්නේ වර්තමාන අත්දැකීමේ ඇත්ත දන්නේ නැතිකම නිසා ඒක අතීතයට දමදමා කාලයක් ගොඩනගාගෙන කාලයට අසු වෙනවා. මුලාව නිසා කාලයට අසු වෙනවා. ඒ නිසා ඒ කාලය පිළිබඳ මඤ්ඤණා කරලා මෙනෙහි කරලා සිතලා මං අරහෙම හිටියා මෙහෙම හිටියා කියලා හිතාගෙන ඒ මානසික ලෙඩේ ඇතුළේ ඉඳලා අතීතයක් තිබුණේ වර්තමානයක් තියෙනවාය අනාගතයක් පවතින්නේය කියන දෘෂ්ටියට වැටෙනවා කියලා නුවණ මෙනෙහි කරගන්න. එතකොට ඇති බවට ගත්තම අතීතයට ගියා නැති වුණා කියලා නැති අන්තිට වැටෙනවා. මෙයා දකින්නවා මේ ඇති බව සිතට සිත හම්බ වෙන්නේ නැහැ. සිත සකස් වෙච්ච බව දන්නේවත් නැහැ. නමුත් අර මඤ්ඤණාව හිතා ගැනීමමයි සිත වෙලා තියෙන්නේ. මම ගැන ලෝකෙ ගැන සිතා ගැනීමමයි සිත වෙලා තියෙන්නේ. එහෙනම් මේ සිත බවට පෙන්වන්නේ මඤ්ඤණාවක්මයි අවිද්‍යා අඳුරේ ඉඳලා බිහිවිච්ච චිත්ත පරම්පරාවේ මුලාවයි මේ පෙන්වන්නේ. චිත්ත පරම්පරාවක් මුලාවයි මේ පෙන්වන්නේ. ඒ චිත්ත පරම්පරාව කියන එක කවදාකවත් බැලුවොත් සිත විදිහට නිට්ටය කරලා ගන්නට බැරි මඤ්ඤණා පරම්පරාවක්. සිතාගත් පරම්පරාවක්. මෙනෙහි විච්ච පරම්පරාවක්. එහෙනම් කල්පනා කරලා බලනවා අතීතේ ජීවත් වෙච්ච මම ඉන්නවා නම් රිවර්ස් කරලා බලන්න පුළුවන් එතනට යන්න බෑ. වර්තමානයේ මේ ක්‍රියාත්මක විල්ලට මම කියනවා මිසක් අතීතය ගැන දන්නේ නැති අනාගතය ගැන දන්නේ නැති වර්තමානයේ බිහිවිච්ච මායාකාරී සිත මායාකාරී විඥානය එයාටත් නොදෙනී මායාකාරී විඥානය ඇතුලේ පෙන පිඩවන් දිය බුබුලවන් මිරිඟුවවන් කෙසෙල් කඳවන් රූප වේදනා සංඥා සංකාර නාම රූප ධර්මතාව පිළිබිඹු කරමින් විඥානය පෝෂණය කරන්න ප්‍රත්‍ය නාම රූපයෙන්ද නාම රූපේ පෝෂණය කරන්න ප්‍රත්‍ය විඥාණයෙන්ද ලබා දෙමින් මඤ්ඤණාව පෝෂණය කරමින් මුලා සහගතව පවත්නා පැවැත්මක් විතරයි කියන නුවණට එනවා. ඒ නුවණට ආවට පස්සේ මොකද කරන්නේ? අතීත සම්බන්ධයක් කළ නොහැකි සිත, අනාගත සම්බන්ධයක් කළ නොහැකි සිත,
සම්බන්ධයක් තියෙන බවටම ඒ විඥානයේ නාම රූප පිළිඹුවෙන් පෝෂණය කොට පෙන්වන මුලා සහගත දෘෂ්ටියක් මිසක මේක තියෙන බවට යම් තැනක් දෙයක් බවට ප්‍රකාශ කරන්නටත් බැරියයි කරනකොටම ඉක්මනයි ඉවරයි. එහෙනම් කරනකොටම ඉක්මනවා නම් ඒක මොකද්ද? මම වශයෙන් සාරත්ව ඉලා ගන්නට බෑ. අනත්තා අසාර කට්ටේ. එයි මේක ආත්මීය දෙයක් වශයෙන් පුජ්‍යල දෙයක් වශයෙන් ගන්නට බෑ. එහෙනම් මේක එසේ ගැනීමම හරසුන් දෙයක්. එසේ ගැනීමම හරසුන් දෙයක්. එහෙම නැත්නම් මේ අනත්ත කියන්නේ අසාරයි නෙමෙයි. අනත්ත කියන්නේ අනාත්මයි. එතකොට ආත්ම දෘෂ්ටිය මිසක් බඹුන පෙන්නුවේ අනාත්මයේ බඹුන පෙන්නුවේ නෑ. නේද? ආත්මයක් ඇත නැත කියන තර්ක දෙකට වැටෙන්නේ කොහේ ඉඳලා? සමුදේ ඉඳලා. එතකොට මෙතන Nirodheදී අනාත්මය දකින්නවා කියන්නේ මොකද්ද? ආත්මයක් සකස් වෙච්ච නැති බව දකින්නවා. එතන ආත්ම දෘෂ්ටියක් පනවන්නම බෑ ඇත හෝ නැත කියලා. සකස් නොවීම දකින්න Nirodhe. ඔන්න එහෙනම් දකින්නවා මේ මඤ්ඤණාවට සකස් කරන බව පෙන්නනවා මිසක් නේද? මඤ්ඤණාවට සකස් කරපු බව පෙන්නනවා මිසක් ඒ මඤ්ඤණාව ඇතුලේ අතීතයක් අනාගතයක් දිස් කරමින් අනන්තයකට විහිදී යන මේක ගලවන්න කියලා හිතාගෙන කෙනෙක් මඤ්ඤණාව පටන් ගත්ත තැන හොයාගෙන යනවා නම් ඒක අනන්තයි. ඇයි? ඒ මිරිඟුවක් පස්සේ හඹා යනවා වගේ වැඩක්. එහෙනම් ඔන්න යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ සිත සකස් වුණේ චිත්ත පරම්පරාවක හෝ සම්බන්ධයක් තිබුණ නිසා. හැබැයි මඤ්ඤණාවේ කෙරවල හොයාගෙන ගියොත් ඒක හොයන්න බැරි කෙරවලක් ඇයි? මේක නිට්ටිය නොවන ස්ථිර නොවන මඤ්ඤණාවක්ම නිසා. එසා අනන්තයි කියලා කිව්වේ ඒකයි නේද? අනන්තයි ලෝකේ. ලෝකෙම අනන්තයි. ඒ පැහැදිලි වෙන්න ඕන. ඔන්න එයා තේරුම් ගන්නවා එහෙනම් මේ වෙලාවේ සකස් වුණු බවට පෙන්වන වනම් ඒ කෙනෙක් දෙයක් යමක් කරගත්ත දෘෂ්ටි සහගත ලෝකයාට පෙන්වනවා. ඒ නිසා මේක ඇතිවිච්ච ධර්මයක් නොවේමයි සකස් වෙලාම නැති ධර්මයක්මයි කියලා දැක්කම නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේකයි නිරෝධ මාර්ගය. ඉතින් දේශනාව නිමා කරන්නට හොඳම කාලය පැමිණලා තිබෙනවා. මින් එහාට අවබෝධයටපත් වෙන්න නම් මේ ධර්ම දේශනා නැවත නැවත ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් ධර්ම අභිසමයේ පිණිස උත්සාහවන්ත විය යුතුමයි. මේ අද දවසේදී උත්සාහවන්ත උනේ සමුදය පිළිබඳ, නිරෝධය පිළිබඳ, පංච උපාදානස්කන්ධය ඇත්ත දැකීම පිළිබඳ යම් අවබෝධයක් ඇති කරවා දෙන්නට උපකාරයක් සිදු කරන්නටයි. එහෙමනම් අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කම උදෙසා බැතිබර සදැහැති දායකත්වයේ සිද්ධ කරනු ලබනවා නරේන්ද්‍ර පින්ටෝ, දමයන්ති පින්ටෝ මහත්මයා සහ මහත්මිය විසින් මේ අතන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා. විශේෂයෙන්ම නරේන්ද්‍ර පින්ටෝ මහත්මයා සහ දමයන්ති පින්ටෝ මහත්මියගේ පුතුන් දෙදෙනාටත් මේ ලෝකවාසී සත්වයන්ට ධර්ම අවබෝධයේ පිණිස අද දවසේ දරුවා වූ සදැහැති දායකත්වයේ පුණ්‍ය බල මහිමේ හේතු කරගෙන උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. පින් බලාපොරොත්තු වෙන පින් කැමැති හැමදෙනාම මේ පින්කම දැකබලා සතුටුව අනුමෝදන් වෙත්වා. සැමට ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. යහපතක් වේවා. ත්‍රිවන් සරණයි.